ධර්මානුශාසනාව පවත්වන අද දේශකයන්න් වහන්සේ මරදන් කඩවල ලබනෝරු කන්ද ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද මාං කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ. පින්වත්නි, අපි ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීම සඳහා নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආමභන්ති. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සත්‍යාවියෝ මත්
අරහතෝ දයමානෝව මත්තකේ සක්ඛාය දිට්ඨි පහනාය සතෝ භික්ඛු පරිබ්බජේති. ධර්ම ශ්‍රවණ අභිලාෂී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, මේ පින්වත් සියලු දෙනා දැන් මේ සූදානම් වෙන්නේ සසර දුක්ගිනි නිවීම පිණිස ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නටයි. මේ සංසාර දුකින් ඈතර වෙන ලෞතර සද්ධර්මය අවබෝධ කරගන්නට මේ අවස්ථාවම අපිට හේතුවක් වේවා, උපකාරයක් වේවා කියන එකම හිත ඇති කරගෙන හැම දිනාම තම තමන්ගේ සිත් නොයෙක් අරමුණු වල දුවන්නට නොදී බොහෝම ශ්‍රද්ධාවෙන් තුනුරුවන් කෙරෙහි බොහෝම භක්තියෙන් ශ්‍රද්ධාවෙන් මේ ධහම ශ්‍රවණය කරන්නට ඕනේ. සිංහතුනි, අද දවසේදී මම ධර්ම දේශනාව සඳහා මාතෘකා කළේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ දෙවලා දහම් අතරින් සූත්‍ර පිටකේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ වෙන සත්‍ය සූත්‍රයයි. එක්තරා අවස්ථාවකදී එක්තරා දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේට කතාවක් කිව්වා. මේ අවස්ථාවේදී ඒකට ප්‍රතිඋත්තර වශයෙන් භාග්‍යවතුන් වහන්සේ වදාලා සත්‍යාවිය ඕමත්තෝ දහ්‍යමානෝ මත්තකේ සක්කාය දිට්ඨි පහනාය සතෝ භික්ඛු පරිබ්බජේ කියලා. සිංහතුනි, ඒක තේරුම සත්‍යාවිය ඕමත්තෝ සතින් පහර ලද්දෙක් වගේ දහ්‍යමානෝ මත්තකේ හිත දැවෙන්නෙක් වගේ සක්කාය දිට්ඨි පහනාය සතෝ භික්ඛු පරිබ්බජේ. මහාන සක්කාය දිට්ඨිය දුරු කර ගැනීම පිණිස හික්මෙන් පැහැදිරෙන්න කියන එකයි. සිංහතුනි, මෙතනදී අපි හැමෝටම බොහොම වටිනා දහමක් දෙන්නවා තථාගතයන් වහන්සේ. ටිකක් හොඳට ජීවිතය ගැන හිතලා බලන්න කෙනා අපි යම් කිසි කෙනෙකුට ආයුධ පහරක් වැදුනොත්, කඩු පහරක් හරි එහෙම නැතිනම් කිනිසි පහරක් හෝ සිහි පාරක් හරි මේ වගේ කුමන හෝ ආයුධ පහරක් වැදුනොත්, එහෙම නැත්නම් අපේ හිත ගිනිගත් වෙලාවක් වුණොත්, හිතට ඇවිලුණු වෙලාවක් වුණොත්, සිංහතුනි අපි අපේ දරුවෝ ගැන බලා ඉන්නවද? සිංහතුනි, දේපොළ වස්තුව හරක බාන ඉඩකඩම් මිල මුදල් මේවා ගැන අපි මොනවද සිහි කරනවද? ඒ කිසිම දෙයක් අපි හිතන්නේ නැහැ. ඒ කිසිම දෙයක් අපි සිහි කරන්නේ නැහැ. අපි හැමදෙනාම උත්සාහවත් වෙන්නේ ඒ හිත ගිනිගත් එක නිවා ගන්නට, අර ආයුධ පහර වැදුණු තුවාලේ සිව කර ගන්නට, බෙහෙතක් කරන්නට. මොකද පින්වතුනි, මේ ලෝකේ සමාත වඩා වැඩි කෙනෙක් සත්‍යයට නැහැ. තමන් ජීවත් හිතියේ තමයි අනිත් දේවල් රස ගන්නට පුළුවන්, උරුමකම් කියන්න පුළුවන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ආයුධ පහරක් වැදුණු කෙනෙක්, හිත ගිනිගත් කෙනෙක් අනිත් දේවල් බලන්නේ නැතුව යම්සේ ඒ හිත ගිනිගත් එක නිවන්ත ආයුධ පහර වැදුනේ තුවාලේ සුව කරගන්නට යම්සේ වෙහෙසනවද, ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දේපොළ වස්තුව හරක බාන ඉඩකඩම් මිල මුදල් මේ කිසිම දෙයක් බලන්නේ නැතුව, මේ ගැන සිහි කරන්නේ නැතුව, හිතන්නේ නැතුව මේ සක්කාය දිට්ඨිය දුරු කර ගැනීමට කටයුතු කිරීම වටිනවා කියලා. කුමක් නිසාද?
හිත ගිනිගත්තාම හිත ඇවිලුන මේ ආයුධ පහරක් වැදුනහම හිත ගිනිගත්තාම අපි අනිත් දේවල් බලන්නේ නැතුව ඒ දේ නිවා ගන්නට හදනවා වගේ අපි බාහිර භෞතික කිසිම දෙයක් දිහා බලන්නේ නැතුව සක්කාය දිට්ඨිය දුරු කරගන්න ඕනේ. කුමක් නිසාද? කිනුතුනි අනන්ත ජාති සංසාර දුක්ඛින් දැක්ව අපි බුදුරජාණන් වහන්සේ දවසක් දේශනා කරනවා අනමතග්ගෝ යම් වික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති අවිද්‍යා නීවරණානං සංහා සංයෝජනං සන්දහාවිකං සංසරිතං මමං චේතුම්හා කංච. මහණෙනි මේ සසර අති දීර්ඝයි. මේ අති දීර්ඝ සංසාරේ මුල් කෙලවරක් තෙන්නේ නැහැ. අවිද්‍යාව නැමැති නීවරණයෙන් වැහිලා සංහාව නැමැති සංයෝජනයෙන් බැඳිලා නුඹලත් මාත් බොහෝ කාලයක් මේ සසර දුවන ලදී සසර පරිසරණ ලදී කියලා පෙන්නනවා. සිංහතුනි එහෙම දේශනා කරලා සතාගතයන් වහන්සේ තවදුරටත් පෙන්නනවා මහන්නේ ඒ දීර්ඝ සංසාරය තුල සමන්ත දාඩිය මහන්සියෙන් සොයා සපල පෝෂණය කරපු තමන්ගේ ආදරණීය පියා මරුණු වෙලාවේ අඳපු කඳුළු එකතු කරන්න පුළුවන් නම් සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා. ඒ වගේම තමන්ගේ ආදරණීය මෑණියන් මරුණු වෙලාවේ අඳපු කඳුළු එකතු කරන්න පුළුවන් නම් සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා. ඒ වගේම තමන්ගේ දුව මරුණු වෙලාවේ පුතා මරුණු වෙලාවේ අනිත් සහෝදර සහෝදරියෝ ඥාති හිතයිසින් මරුණු වෙලාවේ අඳපු කඳුළු එකතු කරන්න පුළුවන් නම් සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්වනවා. ඒ විතරක් නෙවෙයි කිනුතුන් තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ දීර්ඝ සංසාර ගමන එනකොට කුකුල්ලු වෙලා එළුව වෙලා ඌර වෙලා හරක් වෙලා ඉපදුන වාරවල දෙලිකපුන් කනකොට ශරීරයෙන් ගලාගෙන ගිය රුධිරය එකතු කරන්න පුළුවන් නම් සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්වනවා. සිංහතුනි ඒ වගේම මේ අති දීර්ඝ සංසාරේ දිහා බලනකොට අපේ ජීවිතවල අවසානයේ නිවේක ආකාරයේ දුක්ඛදායක සිද්ධීන්ගෙන් කෙලවර වෙන්න ඇති කියලා අපිට හිතන්න පුළුවන්. මහා විශාල පර්වත වලින් ගස් වලින් යටිලා හිත පොඩි වෙලා මරුණු වාරවල් ඕන තරම් ඇති. සිහි පාරවල් කඩු පාරවල් කිලිසි පාරවල් වැඩිලා වේදනාවෙන් දඟල ඉඳලා ජීවිතය අවසන් වෙච්ච වාරවල් ඕන තරම් ඇති. ඒ වගේම Tamanගේ ඇස් දෙක අන්ධව ගස් ගල් මුල් වල පය හැටිලා යටිලා කාස් කවුරුවත් නැතුව අසරණව ජීවිත අවසන් වෙච්ච වාරවල් ඕන තරම් ඇති. ඒ වගේම අතපය හතරම නැතුව අසරණව ජීවිතයේ අවසන් වෙච්ච වාරවල් ඕන තරම් ඇති. ඒ වගේම රජුන්ගෙන් තුරුන්ගෙන් සතුරුන්ගෙන් පහරවල් කාලා දුක් විඳලා මරුණු වාරවල් ඕන තරම් ඇති. ඒ වගේම ශරීරයේ හොරි කුෂ්ඨ වගේ ලෙඩ රෝග හැදිලා ජීවත් වෙන්දිම පණුව ගහලා මේ වගේ ලෙඩ රෝග හැදිලා ජීවිතය අවසන් වෙච්ච වාරවල් ඕන තරම් ඇති. ඒ වගේම ලෙඩ රෝග හැදිලා නැගිට ගන්නට බැරුව තමන්ගේම මල මුත්‍ර ගොඩේ වැටලා ජීවිතය අවසන් වෙච්ච වාරවල් ඕන තරම් ඇති. සිංහතුනි අනන්ත ජාති සංසාර දිහා බලනකොට මෙන්න මේ වගේ මහා දුක් ගොඩක් විඳපුවත් අපි ඒ දුක්ඛදායක සංසාරේ තාම ඉවර වෙලා නැහැ. මේ වගේ දුක් හට පිටාවක් අනාගතයේ ඕන වෙලාවක එන්න පුළුවන්. ඊට තියෙන හේතුව තාම නැති වෙලා නැහැ. ඒ නිසායි පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හිස ගිනිගත් කලක් වගේ සතින් පහර ලද්දෙක් වගේ සක්කාය දිට්ඨිය දුරු කරගන්න උත්සාහවත් වෙන්න කියලා. මේ සක්කාය දිට්ඨිය නැමැති එකම ධර්මතාවය දුරු කරගන්න බැරි වෙච්ච නිසායි පින්වතුනි මේ දුක්ඛහගත සංසාරයේ අපි මේ විදිහට ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් ආවේ. එහෙනම් අද දවසේදී හෝ අපි මේ ලෝතර බුදුරජාණන් වහන්සේ මේ දුක නැති කිරීම පිණිස පෙන්නපු මේ උතුම් සත්‍ය අවබෝධ කරගන්න ඕනේ. කොහොම හරි මේ සක්කාය දිට්ඨිය නැමැති එකම ධර්මතාවය දුරු කරගත්තොත් පින්වතුනි අවශේෂ ධර්මයන් පැත්තකින් කැඩේවා. භවය හත් වතාවකට වඩා අපි ඉපදෙන්නේ නැහැ. මේ තැනට හොයන්නට වීර්ය කළ යුතුයි.
ඒ සඳහා අද දවසේදී අපි මේ දේශනාව පොඩ්ඩක් නුවණින් සම්මර්ෂණය කරලා බලමු. එතනදී සතහාගතයන් වහන්සේ දේශනා කළ සක්කාය දිට්ඨිය දුරු කර ගැනීම පිණිස සිහිය ප්‍රහේශවෙන්ත කියලා. සිංහතුනි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මොකක්ද? සක්කාය කියලා කියනවා මේ පංච උපාදානස්කන්ධයට නමක්. සක්කාය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයට නමක්. පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. රූප උපාදානය කියන්නේ කුමක්ද? සිංහතුනි රූපය කියනකොට මෙතන ස්කන්ධ කියන්නේ සමූහාර්ථයෙන්, ගොඩක් රාශියක් කියන අර්ථයෙන්. අපි දැඩි අරගෙන තියෙන රූප ගොඩ මොකක්ද? රූපස්කන්ධය. අතීත රූප, අනාගතය අසුරු කරන රූප, දැන් වර්තමානයේ පවතින රූප, ඒ වගේම තමා තුළ අසුරු කරන රූප, බාහිර රූප, ඉතා ගොරෝසු, සියුම්, හීනයයි සම්මත රූප, ප්‍රණීතයයි සම්මත රූප, දුර රූප, ළඟ රූප කියලා මේ රූප ගොඩාක් තියෙනවා. ඒක අපි සමස්තයක් වශයෙන් කෙටි කළා ගත්තොත් අපිට ඇස රූපයට අයිති, ඇසට ගෝචර බාහිර රූපයත් රූපයට අයිති, කනත්, ශබ්දයත්, නාසයත්, ගන්ධයත්, දිවත්, රසත්, කයත්, කයට ගැටෙන දේ කියන මෙන්න මේ කාරණා 10 රූපස්කන්ධයයි කියලා වර්තමාන තුලින් අපිට ගන්නට පුළුවන්. එතකොට වේදනා උපාදානස්කන්ධය කියලා කියන්නේ මොකක්ද? වේදනාව ගත්තහම පින්වතුනි සැප වේදනාව, දුක් වේදනාව, උපේක්ෂා වේදනාව කියලා වේදනාව තුන් ආකාරයි. ඒ වේදනාව උප්පති ස්ථාන වශයෙන් 6 ආකාරයක් වෙනවා. අස් පහස නිසා ඇතිවෙන වේදනාව, කනට ශබ්දයක් ස්පර්ශ වීම නිසා ඇතිවෙන වේදනාව, නාසයට ගන්ධයක් ස්පර්ශ වීම නිසා ඇතිවෙන වේදනාව, ඒ වගේම දිවට රසක් ස්පර්ශ වීම නිසා ඇතිවෙන වේදනාව, කායට යමක් ගැටුණාම කාය සංපස්සිය නිසා ඇතිවෙන වේදනාව, සිතට සිතිවිලි ගැටීම නිසා හටගන්න මනෝ සංපස්සජා වේදනා කියන මෙන්න මේ 6 ආකාර වේදනාව වේදනා ස්කන්ධයයි. මේ වේදනාව මම මගේ ආත්මය වශයෙන් ගත්තහම වේදනා උපාදාන ස්කන්ධය වෙනවා. සංඥාව කියලා කියන්නේ හැඳිනීම. එතකොට මේ හැඳිනීමත් උප්පත්ති ස්ථාන වශයෙන් 6යි. රූප සංඥා, ඒ කියන්නේ රූපය හඳුනනවා. ශබ්ද සංඥා, ශබ්දය හඳුනනවා. ගන්ධ සංඥා, ගන්ධය හඳුනනවා. රස සංඥා, රස හඳුනනවා. පොට්ටබ්බ සංඥා, පොට්ටබ්බය හඳුනනවා. ධම්ම සංඥා, සිතුවිලි හඳුන ගන්නවා. එතකොට මේ හැඳින්වීම වලට කියනවා සංඥා ස්කන්ධය කියලා. සංඛාර ස්කන්ධය කියලා කියන්නේ චේතනාවලට. රූප සංචේතනා, රූප සංඛාරෝ, ශබ්ද සංචේතනා, ශබ්ද සංඛාරෝ, ගන්ධ සංචේතනා, ගන්ධ සංඛාරෝ කියලා මේ වගේ රස සංචේතනාව, ඒ වගේම පොට්ටබ්බ සංචේතනා, ධම්ම සංචේතනා කියලා චේතනා 6යි. මේ චේතනා 6 කෙටි කළා ගත්තාම සංස්කාර ස්කන්ධය කියලා කියනවා. ඒ වගේම විඥානය ගත්තාම චක්කු විඥාන, රූප දැනගන්න හිත, සෝත විඥාන, ශබ්ද දැනගන්න හිත, ගාන විඥාන, ගන්ධ සුවඳ දැනගන්න හිත, ජීවහා විඥාන, රස දැනගන්න හිත, කාය විඥාන, පොට්ටබ්බෙන් දැනගන්න හිත, මනෝ විඥාන, ධර්මාරම්මණයෙන් දැනගන්න හිත කියලා මේ විඥාන ස්කන්ධය මේ වගේ 6 ආකාරයක් වෙනවා. මේ වගේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මෙන්න මේ ධර්මතා 5 පංචස්කන්ධය කියලා කියනවා. මේ ධර්මතා 5 මම මගේ ආත්මය වශයෙන්, තෘෂ්ණා වශයෙන් ගත්තාම, දික්ටි වශයෙන් ගත්තාම
පංච උපාදානස්කන්ධය කියලා කියනවා. මෙන්න මේ පංච උපාදානස්කන්ධයට තමයි සක්කාය කියලා කියන්නේ. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මොකද්ද? එතකොට දිට්ඨිය කියලා කියන්නේ සත්‍යයට විරුද්ධව ගැනීම වැඩි කොට වර්ධවා ගන්න අර්ථයෙන්, සත්‍යයට විරුද්ධව ගන්න අර්ථයෙන් වර්ධවා වැඩි කොට ගන්න අර්ථයෙන් දිට්ඨිය කියලා කියනවා. කොහොමද ගන්නේ? මේ සක්කාය දිට්ඨිය 20 ආකාර බවට පත් වෙනවා. මේ රූපස්කන්ධය ආරම්භය කෙනෙකුට මේ රූපයම තමා කියලා. ඒ කියන්නේ මේ රූපෙම තමාගේ ආත්මය වශයෙන් දකිනවා නම්, එහෙම නැතිනම් රූපය අසුරු කරගෙන තමාගේ ආත්මය පවතිනවා කියලා දැනෙනවා නම්, දන්නවා නම්, රූපය නිසා තමාගේ ආත්මය පවතිනවා, ආත්මය නිසා රූපය පවතිනවා කියලා හිතනවා නම්, සිංහතුනි මෙන්න මේකත් සක්කාය දිට්ඨියක්. එතකොට රූපය ආරම්භය දිට්ඨි 4යි. රූපයම ආත්ම වශයෙන් දකිනවා, රූපය අසුරු කරගෙන ආත්මයක් දකිනවා, ආත්මය නිසා රූපයක් දකිනවා, රූපය නිසා ආත්මයක් දකිනවා. ඒ වගේම වේදනාව නිසා වේදනාවම ආත්ම හැටියට කෙනෙක් දකිනවා, වේදනාව අසුරු කරගෙන ආත්මය පවතිනවා, ආත්මය නිසා වේදනාව පවතිනවා, වේදනාව නිසා ආත්මය පවතිනවා කියලා මේ වගේ වේදනාව ආරම්භය දිට්ඨි 4ක් ඇති වෙනවා. සංඥාව ආරම්භය සංඥාව මම කියලා, සංඛාරය මම කියලා, විඥානය මම කියලා මේ වගේ දිට්ඨි ඇති වෙනවා. සංඥාව අසුරු කරගෙන, සංඛාරය අසුරු කරගෙන, විඥානය අසුරු කරගෙන ආත්මය පවතිනවා. නැත්තම් සංඥාව නිසා, සංඛාරය නිසා, විඥානය නිසා ආත්මය පවතිනවා. නැත්නම් සංඥා, සංඛාර, විඥාන නිසා ආත්මය ඇති වෙනවා, පවතිනවා කියලා මේ වගේ එක ස්කන්ධයකට, රූපස්කන්ධයට දිට්ඨි 4යි, වේදනා ස්කන්ධයට දිට්ඨි 4යි. මේ වගේ මේ ස්කන්ධ පස ආරම්භය 4 ආකාරයෙන් මේ දිට්ඨි 20 ආකාර වෙනවා. සිංහතුනි මේ 20 ආකාර සක්කාය දිට්ඨියේදී රූපේම මම, වේදනා රූපේම මගේ ආත්මය, වේදනාව මගේ ආත්මය, සංඥාව මගේ ආත්මය, සංඛාරය මගේ ආත්මය කියලා දකින්න තැන තියෙනවා උච්ඡේද දෘෂ්ටිය. මෙතන අසුරු වෙලා තියෙන උච්ඡේද දෘෂ්ටිය. කුමක් නිසාද? රූපේම තමා වශයෙන් දකින්න කෙනා කල්පනා කරනවා, එයාගේ දෘෂ්ටිය ගොනු වෙලා තියෙනවා රූපය මරණයෙන් පස්සේ මේ රූපයේ තියෙන පඨවි ස්වභාවය පඨවියටත්, ආපෝ ස්වභාව ආපෝවටත්, තේජෝ ස්වභාව තේජෝවටත්, වායෝ ස්වභාව වායෝවටත් එකතු වෙනකොට ආත්මවත් වූ රූපය මේ වගේ ධාතුවක එකතු වෙනකොට මගේ ආත්මය එතනින් පස්සේ සිඳේ වෙනකේ මතු උපදින්නේ නැහැ. කුසල කර්මයන් විපාක දෙන්නේ නැහැ. ඒ රූපවත් වූ මගේ ආත්මය මරණයෙන් පස්සේ නැති වෙලා යනවා කියලා දකිනවා. නමුත් ඊගාවට රූපය අසුරු කරගෙන ආත්මය හෝ, ආත්මය අසුරු කරගෙන රූපය හෝ, ආත්මය නිසා රූපය හෝ යම් කිසි කෙනෙක් දකිනවා නම් එතන තියෙනවා පින්වතුනි සාස්වත දෘෂ්ටිය. කුමක් නිසාද? උපමාවක් කළොත් මේ රූපය නැති වුණොත්, රූපය පොළොවට පස් වෙලා ගියත් අපේ ආත්මය නැති වෙන්නේ නැහැ. කරන ලද කුසල කර්මානුරූපව අපේ ආත්මය යහපතට යනවා කියලා රූපෙන් අනිකක් වූ ආත්මයක් දකින්න කෙනා සාස්වත දෘෂ්ටියේ ඉන්නවා. කිමුතුනි මේ විෂයාකාර සක්කාය දිට්ඨිය තුල මේ වගේ සාස්වත දෘෂ්ටිය සහ උච්ඡේද දෘෂ්ටිය ගොනු වෙලා තියෙනවා. මේ සක්කාය දිට්ඨිය තුල තියෙන විෂයාකාර සක්කාය දිට්ඨිය තුල තියෙන මේ අංක දෙක දුරු කරන්ත නම් හිමතුනි ඒ තුලින් අපිට හම්බ වෙන්නේ හේතුඵල ධර්ම දැකීම තුලිනුයි අපිට මේ සක්කාය දිට්ඨිය දුරු කරගන්න පුළුවන් වෙන්නේ, මේ අංක දෙක දුරු කරගන්න පුළුවන් වෙන්නේ. ඒක කොහොමද වෙන්නේ කියලා අපි පොඩ්ඩක් බලමු. දැන් කච්චානගත සූත්‍රයක වගේ සූත්‍රවලදී සතාගතයන් වහන්සේ දේශනා කරනවා යේ බුයේන කෝ කච්චායන ලෝකෝ අතිපංචේව නත්තිපංච.
අත්‍යයන බොහෝ සෙයින් මේ ලෝකයා ඇත්ත සහ නැත කියන අන්ත දෙක ඇසුරු කරනවා. ලෝක සමුදයන්කෝ කච්ඡායන යතහ භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යා ලෝකේ නත්ථීචාන හොಂತಿ. කච්ඡායන ලෝකයාගේ හට ගැනීම යමෙක් ඇත්ත ඇතිහැටි දැක්කොත් නෑ කියන්නේ. ලෝකේ නෑ කියලා කියන්නේ හට ගැනීම දකින්න නිසා. ලෝක නිරෝධං කෝ කච්ඡායන යතහ භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යා ලෝකේ අත්ථීති සාන හොಂತಿ. කච්ඡායන ලෝක නිරෝධය යම් කිසි කෙනෙක් ඇත්ත ඇතිහැටි දැක්කොත් එයා කවදාවත් තියනවා කියලා කියන්නේ. ලෝකේ හට ගැනීම දකින්න කෙනා නැහැ කියලා කියන්නේ නැහැ. නැහැ කියන අන්තේ නැති වෙනවා කියන අන්තේ ගන්නෙ නැහැ. ලෝක නිරෝධය දැක්කොත් එයා තියනවා කියන අන්තේ ගන්නෙ නැහැ. ඒ නිසා මෙන්න මේ අන්ත දෙකට නොකමින මධ්‍යම ප්‍රතිපදාවෙන් තථාගතයන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණා කියලා කච්චානගත සූත්‍රයේදී මනාව පැහැදිලි කරනවා. ඒතර කින්වතුනි අපි සත්‍යයක් ඇත හෝ කියලා එහෙම නැත්නම් සත්‍යයක් නැත හෝ කියලා ආත්මයක් ඇත හෝ කියලා ආත්මයක් නැත හෝ කියලා මේ වගේ අන්තවලට පත් වෙනවා නම් පත් වෙන්නේ මේ වගේ සක්කාය දිට්ඨිය අපි තුල ගොනු වෙන්නේ අපි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද හේතුඵල ධම මනාව අවබෝධ කරගත්තේ නැති නිසායි. මේ මුළු ශාසනයම තථාගතයන් වහන්සේ දේශනා කළ මුළු ධමම අපිට කෙටි කළා ගත්තොත් අපිට එක තැනකින් ගන්න පුළුවන්. යම් කිසි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. යමක් හේතු ප්‍රත්‍යයෙන් හටගනේද සියල්ල හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියලා තථාගතයන් වහන්සේ සමන් වහන්සේගේ මුළු දර්ශනයම කෙටි කළා එක වචනකින් පෙන්නනවා. තව පැත්තකින් අපිට ගත්තොත් හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති. හේතු ගැටීම නිසා හටගන්න යමක් වෙයිද ඒ සියල්ල හේතු බිඳනකොට හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියලා පෙන්නනවා. මේ තමයි තුන්වෙනි තථාගතයන් වහන්සේ දේශනා කළ දර්ශනීය කෙටියෙන්. මෙන්න මේ වගේ කෙටියෙන් හේතුව නිසා හටගත්ත ඵලයක් ඒ ඵලයට හේතු ධර්මයන්ගේ නැතිවීමත් කියන මේ කාරණාව දැකලා ඇසීම් මාත්‍රයෙන් තමයි එදා අපි දන්නවා උපතිස්ස පරිබ්‍රාජක නැත්නම් සරියුත් මහ රහතන් වහන්සේ සෝවාන් ඵලයටපත් වුණේ. එතකොට මෙන්න මේ වගේ දර්ශනයක් තියෙනවා අපිට දැනගන්න, මේ වගේ දර්ශනයක් තියෙනවා අපිට දැකගන්න. මෙන්න මේ දර්ශනය දැකීම තුළින් තමයි තින්මුතුනි අපිට මේ සක්කාය දිට්ඨිය නැති කරගන්න පුළුවන් වෙන්නේ. අපි උපමාවක් කරලා බලමු මේකට. මෙන්න මේ උපමාව ටිකක් බොහොම ගැඹුරුයි, ටිකක් නුවණින් සිහි කරලා බලන්න වෙනවා, නුවණින් හිතන්න වෙනවා. මම මේ පෙන්වන උපමාව අපි ලෝකේ කටයුතු කරනකොට අපිට හම්බ වෙනවා සම්මතයේදී ගහක්. අපි කියමු ගහක් අපිට හම්බ වුණා කියලා. දැන් හොඳට මෙතනදී හිතන්න අපිට ගහක් හම්බ වෙනකොට මේ තුල තියෙනවා මුලයි, කඳයි, කොළයි, අතුයි, ඉති. මුල, කඳ, කොළ, අතු, ඉති. මෙන්න මේ හේතු ටික සම්පූර්ණ අපිට එකතු වුණාම අපිට හම්බ වෙනවා ගහක්. දැන් මේ ලෝකේ ස්වභාවය තමයි හේතුඵල ධර්ම නොදකින්නකොට මේ අන්ත දෙකටපත් වෙන බව කියලා මම කිව්වා. දැන් ලෝකේ අපි බොහොම දෙනෙක් දකින්නේ මේ ටික ඔක්කොම ගහ කියලා. ගහ කියන්නේ මොකක්ද කියලා අපි අහුවොත් අපිට හැම කෙනෙක්ව පෙන්නයි මුල, කඳ, කොළ, අතු, ඉති මේ ටික තමයි ගහ කියලා. හොඳට බලන්න මෙතනදී සිංහතුනි මුල කඳ කඳයි කියන ගණයට යනවා. කොළ කොළයි කියන ගණයට යනවා. අතු අතුයි කියන ගණයට යනවා. ඉති ඉති කියන ගණයට යනවා. මුලට ගහ කියන්න පුළුවන්ද? බෑ. කඳට ගහ කියන්නත් බෑ. කොළ වලට, අතු වලට, ඉති වලට ගහ කියන්නත් බෑ. එහෙනම් මෙබඳු හේතු කාරණා ටිකක් එකට සැකසුනාමයි අපිට ගහ කියන ධර්මතාවය හම්බ වුනේ. ගහ කියන ධර්මතාවය ලැබුණේ.
දැන් අපි මේ තුල පවතින හේතුඵල ධමයක් දන්නේ නැහැ. මේ හේතුවයි ඵලයයි දෙක එකට කරලා අරගෙන අපි කියනවා මේ හේතු ටික ගහක් හැදෙන්න හේතු වෙච්ච හේතු ටික ඔක්කොම ගහයි කියලා. ඉතින් අපිට නුවණක් තියෙනවා නම් මෙහෙම තේරෙන්න ඕනේ. ඉතින් මේ ඔක්කොම ටික ගහනම් මුල කඳ කොළ අතු ඉති කියන මේ ඔක්කොම ටික ගහනම් මේ ටික කුමන ආකාරයකට තිබුණත් කුමන හැඩයකට තිබුණත් කපලා කොටලා මොන විදිහකට ගොඩ ගහලා තිබුණත් ගහම ලැබෙන්න ඕනේ. කුමක් නිසාද මේ ඔක්කොම ගහන්නේ? යම් කිසි වෙලාවකදී කුමන විදිහට තිබුණත් අපිට ගහ ලැබෙන්නේ නැත්නම් එහෙනම් මේ කාරණාව ගහට හේතු ධර්මයෙන් මිස ගහ නෙමෙයි කියන කාරණාවක් අපිට මෙතනදී ලැබෙනවා. මෙතෙන්ද හොඳට හිතන්න ඕනේ. එහෙනම් මේ මුල කඳ කොළ අතු ඉති නිසාම ගහක් ලැබුණා. ඔන්න දැන් ලෝකේ බොහෝ දෙනෙක් කියනවා මේ ඔක්කොම ටික ගහ කියලා. හරියට බුදුරජාණන් වහන්සේ කාලේදී දෘෂ්ටි තියන අය හිටියා තන් ජීවන තන් ශරීරං. ජීවිතයේ ශරීරයේ දෙකම එකයි කියලා ගන්න දෘෂ්ටියක් තිබුණා. හරියට මේ දෘෂ්ටිය වගේ. සමහර කෙනෙක් ඊට පස්සේ කියනවා ගහ අනිකක් කොළ අනිකක් කියලා. මේ ගහේ අතු, මේ ගහේ ඉති, මේ ගහේ කොළ, මේ ගහේ කඳ, මේ ගහේ මුල් කියලා කියනවා. ඉතින් දැන් මේ මොකද වෙලා තියෙන්නේ? හොඳට හිතන්න මෙතනදී යම් හේතුවක් නිසා නම් මුල කඳ කොළ අතු ඉති කියන මේ හේතු ටික නිසායි හේතු ටික සැකසිච්ච නිසායි ගහ කියන කාරණාවක් ලැබුණේ අපිට. දැන් අපි ගහ කියලා එකක් වෙනම දැකලා ඒ ගහ කියන එකට අයිති වෙනම කොළ අතු ඉති දකිනවා. අපි උපමාවක් කළොත් යම්කිසි තාත්තා කෙනෙක් නිසා නම් පුතා උපන්නේ. දැන් මේ පුතා හරියට කියනවා වගේ තාත්තට පුතා කියලා. මේ හේතු ටික නිසාමයි ගහ කියලා කිව්වේ. දැන් අපි ඊට පස්සේ ආපහු කියනවා මේ ගහේ අතු, ගහේ ඉති, ගහේ කොළ කියලා. මෙතනදි පින්වතුනි හරියට අපි ආත්මය වෙනම මේ ස්කන්ධයෙන් බහැර ආත්මයක් දකිනවා වගේ. අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං කියන දෘෂ්ටිය වගේ. ජීවිතය අනිකක් ශරීරය අනිකක් වගේ. මෙන්න මේ උපමාව ටිකක් හොඳට සිහි කරලා නුවණින් හිතන්න ඕනේ තැනක්. පින්වතුනි අපිට මෙතනදී හේතුඵල ධම තේරුම් ගන්න පුළුවන් වුණොත් මෙතන ඉතා සිහින් තැනක් හොඳට බලන්න මුල කඳ කොළ අතු ඉති කියන මේ කාරණා ටික එකතු වෙනකොට අපිට ලෝකේ හිතට හසු වෙන නැවෙන ධර්මතාවයක් තියෙනවා. ගහක් හම්බ වෙනවා අපිට. ගහ කියන පඤ්ඤාප්තියක් ලැබෙනවා. නමුත් මේ ගහ ඇතිවෙන්න හේතුච්ච මේ හේතු ධර්මය එකක්වත් ගහ නෙමෙයි. මෙතෙන්දි පටිච්ච සමුප්පන්න ධර්මතාවය අපිට නුවණින් තේරෙන්න ඕනේ. පටිච්ච සමුප්පන්නයි කියන ධර්මතාවයේ තේරුම තමයි හේතු නිසාම ඵලයක් හට ගන්නවා. හේතු ටික නිරුද්ධ වෙනකොට ඵලය නිරුද්ධ වෙනවා. නමුත් මේ ඵලයේ හේතු එකකටවත් අයිති නැහැ. හේතු ඔක්කොමත් නෙමෙයි. ඒ කියන්නේ මුලයි කඳයි කොළයි අතුයි ඉති කියන මේ කාරණා එකතු වෙච්ච තැන ගහ කියන ධර්මතාවයක් අපිට ලැබුණා නම් එහෙනම් මේ ගහ කියන අපිට හමු වෙච්ච ධර්මතාවය මේ කොළ අතු ඉති කඳ මුල් කියන මේ එකකුත් නෙමෙයි. මේ ඔක්කොමත් නෙමෙයි. නමුත් මේ අනිකකුත් නෙමෙයි. කුමක් නිසාද? මේ හේතු ටික නිසායි හම්බ වෙන්නේ. මේ හේතු ටික මෙසේ නොයදුනේ නම් මේ හේතු ටික නොලැබුණා නම් ගහ කියන ධර්මතාවයක් ලැබෙන්නේ නැහැ. නමුත් මේ හේතු ටික සැකසිච්ච පමණකින් ගහ ඒත් නෙවෙයි. මෙන්න මෙතෙන්දී හොඳට හිතන්න අපිට යමක් තියෙනවා. මේ හේතු ටික නිසාම ගහ කියන ඵලය හම්බ වෙනවා. මේ හේතු ටික නිරුද්ධ වෙනකොට ගහ නැමැති ඵලය නිරුද්ධ වෙනවා. එතකොට උවත් මේ ගහ නැමැති ඵලය කියන්නේ මේ හේතු එකක්වත් නෙවෙයි. මෙන්න මේ වගේ මේ හේතුඵල ධම දැක්කොත් අපි මේ අත සහ නැත කියන අන්ත දෙකෙන් එකකටවත් පත් වෙන්නේ නැතුව දර්ශනයකින් ඉන්න පුළුවන් වෙනවා. දකින්න පුළුවන් වෙනවා.
මේ සක්කාය දිට්ඨිය දුරු කරගන්න පුළුවන් වෙනවා. අපි මේ රූපේම ආත්ම වශයෙන් හෝ රූපයෙන් බහැර ආත්මයක් වශයෙන් හෝ දකින්නේ මේ හේතුඵල ධර්ම තේරුම් ගන්නට බැරි වෙච්ච නිසායි. මම අර මේ ගහ උපමාවෙන් දෙන්නේ හේතුඵල ධර්ම තේරුම් ගන්නට බැරි වුණොත් අපි මේ හේතුවයි ඵලයයි දෙක එකක් කොට හෝ එහෙම නැත්නම් හේතුව අනිකක් කොට ඵලය අනිකක් කොට හෝ දකිනවා. මෙන්න මේ තුල මේ වගේ දැක්ම තුල තමයි මේ සක්කාය දිට්ඨිය ගොනු වෙන්නේ කියලා. කිනුතුනි මම මේ උපමාව උපමෙය්‍යක් බවට පත් කරලා තමා තුළින් පෙන්වන්නම්. සක්කාය දිට්ඨිය මේ දර්ශනය නොදැකීමෙන් අපි තුල ඇතිවෙන්නේ කොහොමද? සක්කාය දිට්ඨිය දුරු වෙන්න මේ දර්ශනය අපි තුල කෙසේ ගොඩනැගී යුතුද කියලා. කිනුතුනි ඒක පෙර අපි තේරුම් කරගත යුතු තව එක්තරා කොටසක් තියෙනවා. මෙන්න මෙතන හොඳින් බලන්න. මේ සක්කාය දිට්ඨිය නැති කරන්න අපි උත්සාහවත් වුණාට සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ කුමන අවස්ථාවකද කියන කාරණාව අපි තුල නිරවුල් වෙලා තියෙන්න ඕනේ. කිනුතුනි අපේ ජීවිතය කියලා කියන්නේ මේ සත්‍යය කියලා ලෝකේ පැවැත්ම තියෙන්නේ කාරණා හතරක් මත. දිට්ඨි, සුත, මුත, විඤ්ඤාත. මෙන්න මේක තමයි ජීවිතය කියලා කියන්නේ. දිට්ඨි කියන්නේ මොකද්ද? දැකීම. සුත කියන්නේ ඇසීම. මුත කියන්නේ දැනීම. විඤ්ඤාත කියන්නේ දැනගැනීම. කිමුතුනි අපේ ජීවිත කියලා කියන්නේ අහන, දකින, අහන, දැනෙන, දැනගන්න කියන මෙන්න මේ සිද්ධි රාශියක් තමයි ජීවිතය කියන්නේ. අපි ජීවිතය කියලා පරිහරණය කරන මේ ටික. හොඳට බලන්න අපි යම් කිසි අරමුණක් දිහා බලාගෙන ඉන්නවා කියලා අපි යම් කිසි රූපයක් දිහා බලාගෙන ඉන්නකොට අපිට වෙන කිසිම දෙයක් හසුවලා නැහැ. අපි වෙන කිසිම දෙයක් දන්නේ නැහැ. අපේ මුළු ජීවිතේම මේ බවටපත් වෙලා දැන් මෙතන තමයි මේ පුද්ගල භාවය. ඉන්නතෙන් අපේ සක්කාය දිට්ඨිය ගුණ වෙලා තියෙන දැන් මේ දකින දර්ශනය තුල. යම් සක්කාය දිට්ඨියක් තියෙනවා නම් අවිද්‍යාවක් තියෙනවා නම් තණ්හාවක් තියෙනවා නම් මේ ටික ඔක්කොම ගුණ වෙලා තියෙන්නේ මේ දැකීම තුල. අපි යමක් අහනවා නම් සිංහතුනි මේ තමයි දැන් අපේ ජීවිතය. මේ ඇහිම තමයි දැන් අපි තුල පවතින පුද්ගල භාවය ඔක්කොම ගොනු වෙලා පවතින්නේ. මෙතන තමයි සක්කාය දිට්ඨිය යෙදලා තියෙනවා නම් යම් අවිද්‍යාවක් යෙදලා තියෙනවා නම් තණ්හාවක් යෙදලා තියෙනවා නම් මේ ඔක්කොම ටික තියෙන මේ ඇසීම තුල. සක්කාය දිට්ඨිය නැති කර ගැනීමක්, අවිද්‍යාව නැති කර ගැනීමක්, තණ්හාව නැති කර ගැනීමක් තියෙනවා නම් ඒත් මේ තුල. අපිට ඒක සිහි කරගන්න මේ වගේ නාසය, දිව, කය, සිත කියන මේ ආයතන පරිහරණය ආයතන හයේ පරිහරණය කෙටි කළා තමයි දිට්ඨි, සුත, මුත, විඤ්ඤාත කියලා කියන දකින, අහන, දැනෙන, දැනගන්න. මෙන්න මේ කාරණා ටික තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. මෙන්න මේ ටිකේ තමයි අපිට කෙලෙස් ධර්මය ඇති වෙන්නේ, සියලුම දෘෂ්ටි ඇති වෙන්නේ. එහෙනම් කෙලෙස් ධර්මය නැති කරගන්න වෙන්නේ, සියලු දෘෂ්ටි නැති කරගන්න වෙන්නේ මේ තුල තියෙන අවබෝධය මතයි. ඒක අපිට තේරුම් කරගන්න පුළුවන් සතිපට්ඨාන සූත්‍රයේ චතුරාර්ය සත්‍ය දේශනාවේදී මේ දුක්ඛ සමුදය සත්‍ය සහ දුක්ඛ නිරෝධ සත්‍ය විස්තර කරන තැන පෙන්වනවා. දැන් දුකට හේතුව තණ්හාව. ඒ තණ්හාව කොහෙන්ද හටගන්නේ? කොහෙද පවතින්නේ? ඒ තණ්හාව නිරුද්ධ වෙන්නේ කොහෙද? නැති වෙන්නේ කොතනින්ද කියලා පෙන්වනවා මේ ආයතන ටිකම. එතකොට එහෙනම් මේ සක්කාය දිට්ඨිය අපේ දුරු කර ගන්න ඕනේ මෙන්න මේ ආයතන 6 හරහායි. මම කෙටි කරලා කිව්වා සක්කාය දිට්ඨිය කියන තැන විෂයාකාර සක්කාය දිට්ඨිය කියන තැන තියෙනවා අන්ත දෙකක්. පස්සාකාර උච්ඡේද දෘෂ්ටියක් සහ පසලසාකාර සාස්ත්‍ව දෘෂ්ටියක්. මේ උච්ඡේද සහ සාස්ත්‍ව දෘෂ්ටි දෙක දුරු කර ගැනීම සඳහා හේතුඵල ධම බලන්න ඕනේ කියලා ඒකට උපමාවක් වශයෙන් තමයි මම ගහක් අරගෙන පෙන්වන්නේ. ඒ හේතු ටික නිසා හටගන්නේ ඵලයක්, හේතු නිරුද්ධ වෙනකොට ඵලය නිරුද්ධ වෙන බවත් කියලා. එතන මේ ධර්මතාවයේ තේරුම් කරගන්න බැරි වුණොත් මේ අන්ත දෙකකට අපි හසු වෙන හැටි.
දැන් අපි අපේ ආයතන තුලින් සක්කාය දිට්ඨිය ඇති වෙන හැටි අපි පොඩ්ඩක් සිහි කරලා බලමු. එතකොට ඒ වගේම මේ සක්කාය දිට්ඨිය නැති වෙන හැටි සිහි කරලා බලමු, නුවණින් පරිශීලනය කරලා බලමු. මේ දර්ශනාත්මක දර්ශනයකින් කොහොමද ඒක දුරු කරගන්නේ කියලා. හොඳට බලන්න. අපි යමක් දකින්නකොට යම් දැකීමක් අපිට වෙනවා නම් මෙතන තියෙන ස්කන්ධ පංචකයක්. ඇහත් රූපයක් දෙක රූපස්කන්ධය අසුරු කරගෙන පවතිනවා. රූපස්කන්ධයේ බවට පත් වෙනවා. ඒ දකින්න අවස්ථාවේදී චක්කු සම්පස්සජා වේදනාවක් තියෙනවා නම් ඒක වේදනා ස්කන්ධය. රූප සංඥාවක් තියෙනවා නම් සංඥා ස්කන්ධය. ඒ රූපය ආරම්භය යම් චේතනාවක් පවතින රූප සංචේතනාවක් වේ නම් ඒක සංස්කාර ස්කන්ධය. චක්කු විඥානයක් වේ නම් ඒක විඥාන ස්කන්ධය. එහෙනම් යම් දැකීමක් වෙනකොට එතන තියෙනවා රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියලා ධර්මතා පහක්. කිමතුනි මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ධර්මතා පහෙන් අපි කාට හරි හිතනවා නම් දැකීම කියලා කියන්නේ මේ ස්කන්ධ පහමයි කියලා. දකින්නවා කියලා කියන්නේ මේ ස්කන්ධ පහයි කියලා. කිමතුනි මෙන්න මෙතන තමයි අපිට රූපේම මම, වේදනාව මම, සංඥාව මම, සංකාරය මම, විඥානය මම කියලා පස් ආකාරයේ උච්ච දෘෂ්ටියේ හසු වෙන තැන. ඒ දකින්නේ රූපේමයි, වේදනාවමයි, සංඥාවමයි, සංකාරයමයි, විඥානයමයි කියලා අපි ගත්තාම අපිට මේ තුල හේතුඵල ධමයක් අවබෝධ වෙන්නේ නැහැ. හේතුව මොකද්ද, ඵලය මොකද්ද කියලා ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ එහෙම නැත්නම් අපිට හිතෙනවා නම් යම් දැකීමක් වෙනකොට මේ දැකීම නැත්නම් මේ පෙනීම රූපයයි කියලා, මේ පෙනීම වේදනාවයි කියලා, මේ පෙනීම සංඥාවයි කියලා, මේ පෙනීම සංඛාරයයි කියලා, මේ පෙනීම විඥානයයි කියලා අපි හිතනවා නම් අර ඉස්සෙල්ලා මම උපමාවෙන් කිව්වා වගේ මේ ගහේ යතු, මේ ගහේ ඉති, මේ ගහේ කොළ කියලා මේ හේතු ටික නිසාමයි ගහ කියන කාරණාව හැදුනේ. දැන් ගහ කියන කාරණාවක් වෙනම දැකලා ඒකටයි හේතු ටික දකින්නවා වගේ මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ධර්මතා පහ නිසාමයි මේ දැකීමක් වෙන්නේ. මේ දැකීම කියන කාරණාව ලෝකේ උපන්නේ. දැකීම කියන කාරණාව හැදුනේ. නමුත් දැන් දැකීම කියන කාරණාවට හේතු ටික තෙන්නනවා පහු දැක්ක රූපේ, දැක්ක වේදනාව, දැක්ක සංඥාව, දැක්ක සංඛාරය, දැක්ක විඥානය කියලා. කෙනෙකුට හිතන්න පුළුවන් දකින්නවා කියන්නේ රූපේ, දකින්නවා කියන්නේ වේදනාව, දකින්නවා කියන්නේ රූප සංඥාව, දකින්නවා කියන්නේ සංඛාරය, දකින්නවා කියන්නේ විඥානය. ඉතින් මෙතනක් තියෙන අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං කියන මේ දෘෂ්ටිය. මෙතනක් තියෙන හේතුඵල ධම මනාව නොදකීමේ දෝෂය. ඒ නිසායි මේ හේතු අනිකක් ඵලය අනිකක් කියන තැනකට ඇවිල්ලා තියෙන්නේ. අර කොලාතීති කියන මේ ඔක්කොම ටික හේතු ටිකම ගහයි කිව්වා වගේ කෙනෙක් මේ දැකීම කියන ස්කන්ධය ඔක්කොමයි කියලා ගන්නවා. එයා උච්චේ දෘෂ්ටියේ ඉන්නවා. දැකීම කියන්නේ රූපය, වේදනාව, සංඥාව, සංඛාරය, විඥානය කියලා මේ දැකීමට වෙනම හේතු දකින්නවා. ඒක තමයි අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං නැතිනම් ස්කන්ධයන්ගෙන් අන්‍ය ආත්මයක් දකින්නවා. අර ස්කන්ධ මාත්ම වශයෙන් දකින්නවා, මේ ස්කන්ධයන්ගෙන් අන්‍ය ආත්මයක් දකින්නවා. එහෙනම් කොහොමද අපි මෙතන තේරුම් කරගන්නේ? කිමතුනේ හොඳට මෙතනදි බලන්න අපිට යම් දැකීමක් වෙන්න රූපේ උපකාරයක්, වේදනාව උපකාරයක්, සංඥා උපකාරයක්, සංකාර උපකාරයක්, විඥාන උපකාරයක්. දැන් මෙන්න මේ ධර්මතා පහක් නිසාමයි අපිට දැකීමක් හම්බ වෙන්නේ. දැන් මේ දැකීම කියන කාරණාවට හේතු වෙච්ච කාරණා පහක් තමයි මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන්නේ. මේ හේතු ධර්මතා පහ නිසාම අපිට හම්බ වෙනවා නම් දැකීමක්. මේ දැකීම රූපය හෝ වේදනාව හෝ සංඥාව හෝ සංකාරය හෝ කියලා ගන්න තාක් සිංහතනේ අපි මේ ලෝකෙටම බැඳිලා පවතිනවා. අපි මේ ලෝකෙ මිදලා නැහැ.
කුමක් නිසාද? අපි මේ හේතුඵල ධම දන්නේ නැහැ. යම් හේතුවක් නිසා ඵලයක් හටගත්තා නම් මේ ඵලයේ හේතුවට අයිති කියලා හිතනවා. හේතුවයි ඵලය දෙක එකයි කියන අදහසක් තියෙනවා. ඒ තුලින් අපිට ඵල නිරෝධයක් සාර්ථක වෙන්නේ නැහැ. නිවීමක් ලැබෙන්නේ නැහැ. යම් කිසි වෙලාවකදී අපිට බලා ගන්න පුළුවන් වුණොත් මේ හේතු ටික නිසා උපන්න ඵලය හේතු එකකටවත් අයිති නෑ කියලා. පින්වතුනි අපි ඉදීම ලෝකෙ නිදිලා හොඳට මේ ගැන නුවණින් හිතන්ට යම් දැකීමක් වෙනකොට රූපේ නිසා වේදනාව සංඥාව සංඛාරය විඥානය කියන ධර්මතා පහ නිසාම යම් දැකීමක් වෙනවා නම් මේ දැකීම ඇති වෙන්නට හේතු ධර්මය රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ධර්මතා පහ. මේ හේතු ටික නිසාම දැකීමක් ඇති වෙනවා. මේ හේතු ටික නැති වෙනකොට මේ දැකීම නැති වෙනවා. නමුත් මේ දැකීම කියන්නේ මේ හේතු ඔක්කොමත් නෙමෙයි. හේතු එක එකකුත් නෙමෙයි. මේ ස්කන්ධ පහමත් නෙමෙයි. ස්කන්ධයේ එක එකකුත් නෙමෙයි මේ දැකීම කියන්නේ. නමුත් ස්කන්ධයන්ගෙන් අනිකකුත් නෙමෙයි. දැකීම කියන ස්කන්ධයන්ගෙන් අනිකක් නම් එහෙනම් ස්කන්ධය නැතුව දැකීමක් වෙන්න ඕනේ. පටිච්චසමුප්පන්නය කියන මේ වචනේ ස්වභාවය ගොඩාක් ගැඹුරු ස්වභාවයකට යනවා. ඒ වගේම ඇසීම කියන්නේ එහෙමයි. අපිට යමක් ඇසෙනකොට සිංහතුනි ඇසීම කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ධර්මතා පහ නෙමෙයි. මේ පහ නිසාමයි අපිට යම් ඇසීමක් වෙන්නේ. ඒ ඇසීමට හේතු මේ හේතු ධර්මය ටික මේ ඇසීම නෙමෙයි. මේ අහන දේ මේ ඇසීම රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන හේතු ටික නිසාම ඇසීමක් වෙනවා. නමුත් ඇසීම කියලා කියන්නේ මේ හේතු ටික ඔක්කොමත් නෙමෙයි. හේතු එකකුත් නෙමෙයි. හේතුන්ගෙන් අනිකකුත් නෙමෙයි. මේ හේතුත් නෙමෙයි. කියලා මෙන්න මේ වගේ අපිට පුළුවන් නම් දකින්න දේ, අහන දේ, දැනෙන දේ, දැනගන්න දේ පිළිබඳ නුවණින් දකින්ට හේතුන්ගෙන් අයින් කරලා එහෙම දැක්කොත් ඒ දකින්න වෙලාවටම අපි රූපයෙන් මිදලා වේදනාවෙන් මිදලා සංඥාවෙන් මිදලා සංකාරයෙන් මිදලා විඥාණයෙන් මිදලා කුමක් නිසාද දකින්න දේ රූපේ කිව්වොත් දකින්න දේ වේදනා සංඥා සංකාර කිව්වොත් කිව්වොත්නි අපි මේ නාම රූප කියන අන්ත දෙකේ ඉන්නවා. මජ්ජ සූත්‍රය වගේ අංගුත්තර නිකායේ මජ්ජ සූත්‍රය වගේ සූත්‍රවලදී බොහොම ලස්සනට අපිට පෙන්වනවා රූපේ එක්කන්තයක් නාමයේ එක්කන්තයක් විඥාන මැදේ. එහෙනම් අපි දකින දේ රූපෙට හෝ නාමෙට හෝ දැම්මොත් අපි තාම නැද නැහැ. ඒ මොකද එහෙම ගන්න එපා දකින්න එපා කියන්නේ. රූපේ විඥානක් පිටියක්, වේදනාව සංඥාව සංඛාර විඥානක් පිටියක්. දැකපු දේ රූපේ හෝ නාමයේ හෝ කියලා ගන්නතත් මේ හිතට එකම ආහාරයක් වෙනවා. නමුත් කින්වතුනි ඔබට පුළුවන් නම් ඔබ දක්ෂයි නම් මේ හේතු ටික නිසාම හටගත්ත මේ දැකීම හේතු එකකටවත් අයිති නෑ කියලා දැක ගන්නට ඔබට දැකීමක් පමණක් වෙනවා. ඔබ දකින යම් අරමුණක් දකින වෙලාවෙදී හේතුන්ගෙන් මිදිලා මම අවස්ථානුකූලව තව උපමාවක් කියන්නම්. පහනක තෙල් නිසා, තිරේ නිසා, දැල්ව නිසා ආලෝකයක් පහළ වෙනවා නම් කිමුතුනේ මේ ආලෝකය කියන්නේ තෙලුත් නෙමෙයි, තිරෙත් නෙමෙයි, දැල්ලත් නෙමෙයි. මේ හේතු තුන නිසාම හටගත්ත මේ ආලෝකයේ නැමැති ඵලය මේ හේතු එකක් එකකටත් අයිති නෑ. හේතු ඔක්කොටම අයිතිත් නෑ. නමුත් හේතුන්ගෙන් අනිකකුත් නෙමෙයි, හේතු ටිකක් නෙමෙයි. මේ ඵලයේ ස්වභාවය, මේ ආලෝකයේ ස්වභාවය හේතු ටික නිසාමයි හටගන්නේ. හේතු ටික නැති වෙනකොට මේ ආලෝකය නැති වෙනවා. නමුත් ආලෝකය කියන්නේ මේ හේතු ටික නෙමෙයි, තෙල් ටික නෙමෙයි, තිරේ නෙමෙයි, දැල්ල නෙමෙයි. ඒක හේතු. ඒ වගේ දැකීම කියන්නේ ඇහැ රූපේ චක්කු විඥාන නිසා දැකීමක් වෙනවා නම් දැකීම කියන්නේ ඇහැවත් රූපේ චක්කු විඥානවත් නෙමෙයි. මේ නිසාම දැකීමක් වෙනවා. මේ හේතු තුන නිසාම දැකීමක් වෙනවා. හේතු තුන නිරුද්ධ වෙනකොට මේ දැකීම නිරුද්ධ වෙනවා. මේ ඇහත් රූපේ චක්කු විඥාන කියන හේතු තුන නොවුනේ නම් දැකීමක් වෙන්නේ නැහැ. නමුත් දැකීම කියන්නේ මේ හේතු තුනක් නෙමෙයි. මෙතෙන්දී මේ මම පෙන්වන කාරණාව ටිකක් ගැඹුරුයි. මේ වගේ කෙටි වෙලාවකදී විශාල දහම් කොටසක් පෙන්වන්න පුළුවන් කමක් නැහැ. මම මෙතනදී මෙන්න මේ වගේ පරාසයකට යන්න තියෙනවා, මෙන්න මේ වගේ දැකීමක් තියෙනවා නේද කියන කාරණාව
අනුමානට හෝ දැනගන්න පෙන්වන එක සලස්වන එක යුතුය නේද කියන අදහසින් මේ වගේ ගැඹුරු තැනක් පෙන්වන්නට හේතුනේ. සිංහතුනි විශේෂයෙන්ම මෙන්න මේ වගේ දර්ශනයක් දැකීම තුළින් අපිට සක්කාය දිට්ඨි නිරෝධයට එළඹෙන්න පුළුවන්. ඒ සඳහා අපි ටිකක් උත්සාහවත් වෙන්න ඕනේ, විහිදෙන්න ඕනේ, මහන්සි වෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ වගේ ගැඹුරු දර්ශනයක් අපිට එකපාරට දකින්න බෑ. මේ වගේ ගැඹුරු දර්ශනයක් අපි දකිනවා නම් ඒ දැකීමට බොහොම හොඳ හේතු සමතයක් තියෙන්න ඕනේ. දැන් අනුමානට මෙන්න මේ වගේ ආයතන 6 හරහා හේතුඵල ධර්ම දැක්ක යුතුයි කියලා ඔබට දැක්මක් ආවනම්, දැනගැනීමක් ආවනම්, සිංහතුනි මේ දැනගත්ත දේ දැක ගන්නට බැරි වුණේ ඔබට පාරමිතා සම්පූර්ණ වෙලා නැති හින්දාවත්, නුවණ නැති හින්දාවත් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ගැඹුරු දර්ශනයක් ධමයක් පෙන්වනකොට ඒක දකින්න බැරි වෙන්නේ බොහෝ දුරට ආවර්ණීය ධර්මයන් මනසට පිරලා නිසායි. ආවර්ණීය ධර්මයන් කියලා කියන්නේ නීවරණ ධර්ම. පංච නීවරණ ධර්මයන්. එහෙනම් මේ නීවරණ ධර්ම දුරු කළොත්, දුරු කරගෙන ප්‍රභාස්වර මනසක් ඇති කරගෙන මේ වගේ ගැඹුරු ධමයක් සම්මර්ෂණය කළොත් ඒ දැනගත් ධම දැක ගන්න පුළුවන් වෙනවා. එහෙනම් පින්වතුනි මෙන්න මේ වගේ ගැඹුරු දර්ශනයක් දැනගන්න දැක ගන්න තියෙනවා. මේ වගේ තැනකට යන්න ඕනේ. මේ දර්ශනය දැක්ක නැත්නම් මේ හිතේ කෙලෙස් ස්වභාවය නිසායි හිත සමාධි කරගන්න ඕනේ කියන අදහසක් ඇති කරගන්න ඕනේ. ඇති කරගෙන ඔබ හිත සමාධි කරගන්න ඕනේ, සමාධිමත් වෙන විදිහ කමටහනක් දෙන්න ඕනේ. පින්වතුනි හිත සමාධි කරගන්න පුළුවන් කමක් නැහැ කය වචන දෙක අසංවර කෙනාට. එහෙනම් ඉස්සෙල්ලා කරන්න ඕනේ සීලයක පිහිටලා කය වචන දෙක සංවර කරගන්න. දැන් ඔබට සීලයෙන් ඉඳලා දර්ශනයක් තියෙනවා. මේ හේතුඵල ධම තමන්ගේ එදිනෙදා පරිහරණය කරන මේ ආයතන ඔස්සේ හකන දිවනාසේ ශරීරයේ තියෙන ආයතන ඔස්සේ හේතුඵල ධම අවබෝධ කරගන්න ඕනේ කියලා දකිනවා. ඒ වගේම මේ දැකීම ඇති කරගන්න නම් හිත සමාධි වෙන්න ඕනේ. හිත සමාධි කරගන්න නම් සීලයක පිහිටන්න ඕනේ. කියලා දැකලා ඔබ දැන් සීලයක පිහිටනවා. සීලයක පිහිටලා සිල්වත් පන්සිල් හෝ පොහොය අටසිල් හෝ දසසිල් හෝ ඊට වඩා වැඩි සිල්යක පිහිටියාම ඔබ දන්නවා මම මේ සීලයක පිහිටියේ හිත සමාධි කර ගැනීමට උපකාර පිණිසයි කියලා. දැන් සීලයේ තුල ඔබ මත් වෙන්නේ නැහැ, රැවටෙන්නේ නැහැ, ප්‍රමාද වෙන්නේ නැහැ. මේ සීලයේ සමාදන් වෙලා කරන්ට ඔබට යමක් තියෙනවා. දැන් ඔබ කරන්ට ඕනේ හිතේ තියෙන නීවරණ ධර්ම දුරු කර ගන්න ඕනේ. නීවරණ ධර්ම කියලා කියන්නේ මොකද්ද? කාමච්ඡන්දය, මනසේ තියෙන ප්‍රභාස්වර බව නැති කරන කෙලෙසයක්. යම් වෙලාවක කාමච්ඡන්දේ මනස උපන්නද ඒ කාමච්ඡන්දය දුරු කිරීම සඳහා අසුබ නිමිත්තක් සිහි කරනවා. ඒ වගේම යම් වෙලාවක අකමැත්තක් ඇති වුණා නම් අකමැත්ත දුරු කරන්න මෛත්‍රී සිතුවිල්ලක් මෙනෙහි කරනවා. ඒ වගේම හිතේ විසිරුණු බවක්, සංසිඳුණු නැති බවක් තියෙනවා නම් ඒක දුරු වීම පිණිස ආනාපාන සතිය වඩනවා. ඒ වගේම හිතේ තීන මිද්ද බවක්, හිතකය දෙකේ හැකුළුණු බවක්, නිදිබර ගතියක් තියෙනවා. මේක දුරු වීම පිණිස වීර්යය ඇති වෙන්නට ජාති ජරා ව්‍යාධි පිටි අපාය කියලා මේ වගේ ඉපදීම, ලෙඩවීම, මහලු බව, මරණය, අපායින්ද දුක්, අතීතයේ විඳ දුක්, අනාගතයේ විඳ වෙන දුක්, මේ වගේ දුක් සිහි කරලා සසරෙන් එතර වෙන්න වීර්යය ඇති වෙන විදිහට සම්මර්ෂණය කරලා ඒ තීන මිද්ද නැති කරන්න ඕනේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධයන් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්, රෝග වශයෙන් මේ වගේ සම්මර්ෂණය කරලා විචිකිච්ඡාව දුරු කර ගන්න ඕනේ. ඔබ දැන් මේ ටික කරන්නේ මේ හිත සමාධි කර ගන්න, නීවරණ ධර්ම දුරු කරන්න. යම් යම් නීවරණ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච විචිකිච්ඡා කියන මේ නීවරණ ධර්මතා පහෙන් සමාතුල යම් නීවරණයක් තියෙනවා කියලා දැක්කහම ඒ ආකාරයට නීවරණ දුරු කර ගැනීම සඳහා කටයුතු කරන්නට ඕනේ. ඒ විදිහට නැවත නැවත කටයුතු කරනකොට හිත නීවරණ දුරු වෙනවා, හිත ප්‍රභාස්වර වෙනවා. දැන් ඔන්න ප්‍රභාස්වර මනසකින් මෙන්න මේ හේතුඵල ධම දිහා බලන්ට මනස යොමු කරනවා. ඇහැ නිසා, රූපේ නිසා, චක්කු විඥාන නිසා යම් දැකීමක් වුණා නම් මේ දකින්න දේ ඇහැ, රූපේ, චක්කු විඥානයත් නිසායි හටගත්තේ. එහෙනම් හේතු තුනක් නිසා හටගත්ත මේ දැකීම ඇහැට හෝ අයිති, රූපෙට හෝ අයිති, චක්කු විඥානට හෝ අයිති කියලා කියන්න පුළුවන් කමක් නැහැ.
එහෙනම් මේ දැකීම කියන්නේ ඇහැ නෙමෙයි, රූපය නෙමෙයි, චක්කු විඥානය නෙමෙයි. නමුත් මේ හේතුන්ගෙන් අනිකකුත් නෙමෙයි. මේ හේතු නිසාමයි හටගත්තේ. හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා නේද කියලා දකිනවා. එයා දැකීමක් නැහැ කියන්නේ මොකද මේ හේතු ටික හට ගැනීම නිසා දැකීමක් ඇති වෙන නිසා දැකීමක් නැහැ කියන්නේ හේතු ටික නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන නිසා දැකපු දේ තියෙනවා කියලා කියන්නේ නැහැ කියනවා හෝ තියෙනවා කියලා ඇති වෙන කියන අන්ත ගන්න නැතුව එයා තමා තුළින් උදේවැය දකිනවා මෙන්න මේ වගේ ඇතිවීම නැතිවීම නුවණින් දකින කෙනා දකින්නකොට මෙන්න මේ සක්කාය දිට්ඨිය මේ ආශ්‍රව දුර වෙලා යනවා. පින්වතුනි හිත සීලයක පිළිපදලා හිත වඩලා වැඩිම හිතින් මේ වගේ දහමක් සම්මර්ෂණය කරන්ට මෙන්න මේ වගේ ධර්මයේ සම්මර්ෂණය කරනකොට ආශ්‍රය ධර්ම කෙනෙන් ගෙවිලා ගිහිල්ලා මේ ජීවිතයේදීම ඔබට සංසාර දුකින් ඈතර වෙන ලෞතර සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. පින්වතුනි සසර බොහෝ කාලයක් දුක්ඛින් දැත්තෝ අපි අද දවසේදී හෝ මේ සසර දුකින් ඈතර වෙන්න හැමදෙනාම ව්‍යායාම් කරන්නට ඕනේ, උත්සාහවත් වෙන්නට ඕනේ. අද දවසේදී සිද්ධ කළා වූ මේ ධර්මානුශාසනාව ඒ සඳහා ඔබට උපකාරක ධර්මයක් වේවා කියන එකම සිත ඇති කරගන්නට. එහෙනම් හැමදෙනාම මේ ධර්ම ශ්‍රවණය කිරීමේ කුසලානිසංසයෙන් මේ ජීවිතේම සසර දුකින් ඈතර වෙන ධම්මයක් ලැබේවා, ලබා ගන්නට උත්සාහවත් වෙන්න මේ හැමදෙනාටම ඉතිසත්‍ය දහිතත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන මගේ ධර්මානුශාසනාව මෙතනින් නවත්වනවා. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු නම් පරන්ති. ධර්මානුශාසනාවට අද දේශකයන්න් වහන්සේ මරදන් කඩවල ලබනෝරු කන්ද ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ